ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. විශේෂිත කන්නයක්. ඒකට ඒ කන්නේ විශේෂිතත්වය අනුව තමයි අපි මේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ කාබනිකව විවගා කිරීම තමයි රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට ඇවිල්ලා තියෙන. ඒකට ඒක ක්‍රියාත්මක කිරීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ දෙන්නේ අපි කොහොමද කාබනික විවගාවේදී මේ කටයුතු කරගෙන යන්නේ කියලා. උපදෙස් දෙන්න අපි අත්කෝ වතුර දෙන්නේ බොහොම අමාරුයි. අමාරු දෙන්නේ කලින් කරපු වගා ක්‍රම වලදී රසායනික පලිබෝධනාශක ඒදවල් භාවිත කරා. එතකොට රසායනික පොහොර භාවිත කරා. එතකොටත් අපි නිර්දේශ දීලා තිබ්බේ රසායනික පොහොර 70%යි කාබනික පොහොර 30%යි යොදන්න කියලා. එතකොට වල්නාශක ඒවා අපි භාවිත කරා. අපි නිර්දේශ දුන්නා. හැබැයි දැන් යන්නේ කාබනික ක්‍රමය නම් අපිට වල්නාශක ඒවා භාවිත කරන්න බැරි නම් ගොවියාට යම් අස්වැන්නකට 100% මේ වල් මර්ධනය කරන්න පුළුවන් කියලා කියන්න බෑ. මොකද වල්නාශක තියෙද්දිවත් කිසිම ගොවියෙක් 100% වල්නාශක මගෙන් වල් මර්ධනය කරලා නැහැ. හැබැයි 50%කට එහා වල් මර්ධනය කරගන්න නම් ඔය ක්‍රම ටික හරියට භාවිත කරන්න ඕන. ඒකත් එහෙම භාවිත කරන්න අමාරු. ඒක තමයි කියන්නේ අභියෝගයක් කියලා. හැබැයි කාබනික ගොවිතැනේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දෙන්න තියෙන නිර්දේශ තමයි ඕක. ගෙලින්ම අපිට මුරුවට බහලා වැඩ ගන්න සූදානම්. ඊට අමතරව අපිට කරන්න හැකියාවක් නැහැ. ඇත්ත කතන්දරේ ඒක තමයි. අපි දැන් රුවිනාශක නැත්තම්, වලනාශක නැත්තම් කොහොමද අපිට වල පාලනය කරන්න බෑ. අපේ කුඹුරු බැස්ම තියෙන්නේ. ඒවා සමමට්ටම් කරන්න හරි අමාරුයි. අනිත් එක හී තුනක් කාන්නත් බෑ. ෆැක්ටරියේ තියෙන කොවියට නම් පුළුවන්. අනිත් කුජලට කරන්න බෑ.
අනිත් පුජලට හී තුනක් කාරණා කියන්නේ කොච්චර 24 දිනක් වෙනවද? ඔව් 24 වැඩි. ඔව් ඊට එහා යන්න දෙනවා තාම අපිට දේවල් රැය ගන්න බැඳ ගන්න තව කම්කරු අවශ්‍යයි. ඒතර මිත්‍ර වීවල අන්න ඒ වගේ දේවල් එනකොට අපිට කුඹරක් කරලා සාර්ථක ප්‍රතිඵල ගන්න බෑ. ඒක ඊට වැඩි හොඳයි ඒක දක්කලා නිකන් ඉන්න. වැඩි අපහසුතාවයකට පත් වෙනවා. මේ නිසා රටට බතල් සපයන අපි ගැන කතා කිරීමට අවශ්‍ය නැහැ. රටේ මිනිස්සු ඕන විදිහකට ආහාර වේල සපයා ගන්න කමක් නැහැ. මොකද ගොවියෝ විදිහට අපිට රට පෝෂණය කරන්න අමාරුයි. රට පෝෂණය කරන්න තමයි රාජ්‍යයක් ඉන්නේ. 69 ලක්ෂයක් ඡන්දෙ දීලා අද අහසට හුල් වල මිනිස්සු තමයි ඉන්නේ. ඒ 69 ලක්ෂයෙන් එක මිනිහෙක් තමයි මම. අද හිඟා කරනවා වගේ මේ එක එක ඉල්ලදාරියට කතා කරන්නේ නැහැ. ඔබතුමා ඉන්නේ මගේ අදහස් ප්‍රකාශ කරන්නේ. මගේ අදහස් ප්‍රකාශ කරන්නේ ඒ නිසා රසායනික බෙහෙත් දාන්නේ නැතුව අපේ වගකීම් කර ගැනීමට ඉතාමත් අසීරුයි. මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන බෙහෙත් ද්‍රව්‍යයක් අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන මිල නෙමෙයි අද ඒකත් හංගලා තියෙනවා. ඒ නිසා ඉදිරි කන්නේට රසායනික බෙහෙත් ද්‍රව්‍ය නැතුව රසායනික පොහොර හෝ වල්නාශක නැත්නම් කොම්පෝස්ට් නොමැතිව අපිට වගා ගැනීමට හැකියාවක් නැහැ. විශේෂ අගය කරනවා එසේ නොමැතිව ගොවිතැනින් අපිට ඉවත් වෙන්න සිදු වෙනවා. ස්තුතියි. ගොවිතැන ඒක කරන්නේ මම බලලා අපි. එතකොට දැන් කඩේ පැත්තෙන් ගත්ත තීන්දුව ප්‍රශ්න වලට මේ කිව්වේ. එතකොට දැන් මම කියන්නේ මෙන්න මෙතෙන්ද තමයි අපිට මේ ගැටලුව මතුවෙන්නේ. දැන් ඇත්තටම අපි දන්නවා දැන් අපේ පුරාණ කතාවක් තියෙනවා. කියන්නේ ගොවි මහත්තයා හිරකට ගිහිල්ලා මාසයක වහිනකොට අදහර පෑවවා. මොකද වැඩි කාලේ එනකොට ගොවියා හිරගේ අතර ඉඳලා අදහර පෑවවා. එතකොට මේ වහිනකොට දැන් ගොවියා එයාට වහින්න එක. හැබැයි ගොවියට දැන් දෙවිඩියාවක්. මේ දෙවිඩියාව තමයි මෙතෙක් කල කියනවා මේ අපේ රටේ ඔය යූරියා ගේන්නේ 1968. 1968 මට අවුරුදු 15 වයස මම දැන් මට දීපු ඇමෝනියා සල්ෆේට් රාතකම කුඩට දැම්ම. හැබැයි දැම්මම මොකද උනේ? යූරියාට පරණ වීතිවිත වීතික විනාශ වුණා. ඒක පොළ ගිහිල්ලා කරන්න නැතුවද. ඊට පස්සේ කරේ මොකද? ඊට පස්සේ මේගොල්ලෝ හැදුවා ඒකට ගන්න බීජ. ඒ හදලා ඒ බීජය මෙහෙ ගෙනලා බෝ කරලා ඒ බීජ මෙතන තියෙන බීජ කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ මේ බීජ ටික මේකට බෝ කරලා ඉන්නවා දැන් ඒකට යදවුම් ටික නෑ ඒක කරන්නේ. මෙතන තියෙන ගැටලුව ඒක. ඊළඟට අනිත් කරන්නේ මොකද? කාබනික පොහොර කියනවා. දැන් කාබනික පොහොර අපි දන්නවා ලංකාවේ කාබනික පොහොර හදන්න කියලා. ලංකාවේ කාබනික පොහොර හදන්න වැඩ වාර කොහොමද වැඩි තියෙන්නේ? ඒක අමුද්‍රව්‍ය කොහොමද තියෙන්නේ? ඒවා හොයාගන්න බෑ. ඊට පස්සේ කියනවා චීනෙන් ගේනවා. හැබැයි චීනෙන් කියන එකේ කියනවලු ඔරවිනියා කියන බැක්ටීරියා. ඊට පස්සේ ආපහු කියනවා ඒක වැරදීමක්. ඊට පස්සේ ආයෙත් ඒ කම්පැනි ගේනවා කියලා කතන්දරයක්. දැන් ඉන්දියාවෙන් කියනවා. මං දන්නේ මහත්තයා මේකයි මට කියන්න තියෙන්නේ. මම මේ කියන්නේ ගොවියන්. මොකද ඔබතුමාන්ට පඩියක් හම්බෙනවනේ. හැබැයි මේ අවදානම් වැඩේට ගොවියෝ බැස්සට පස්සේ වහකණ්ඩ වෙන්නේ. වහකණ්ඩ වෙන්නේ. ඒකයි මම කියන්නේ දැන් හොඳට මතක තියාගන්න. දැන් අපේ රටට පෞද්ගලික ආණ්ඩුව කාලේ ගෙනාවා සායනික අපිට පිටර ගාඩ කොළඹ. හැබැයි ඒක ගෙනල්ලා වැළුවා ගාල්ලේ වැල්ලි. ඊට පස්සේ මේ ආණ්ඩුවෙන් ගෙනාවා කොත්තමල්ලි ගෙනවා කියලා කල්දරා. අපිට දැන් තියෙන සාධාරණ සැකේ මොකද්ද? ඔය ගේන කුටි ටික මෙහෙ ගේන්නේ. දැන් එකම කේක් කියනවා. දේශපාලන ගේ මහත්තයෝ දේශපාලන නැතුව කතා කරන්න බෑ. නෑ මේමයි. ඒක කතා මෙහෙම. යා කියනවා දැන් රසායනික පොහොර ගේන්න සල්ලි නෑ. හැබැයි කාබනික පොහොර රහසත්‍රාව ගේනවා. හරි. රසායනික පොහොර ගේන්නේ සල්ලි මිනිහා කොහොමද කාබනික පොහොර රහසත්‍රාවෙන් ගේන්නේ? එතකොට රහසත්‍රාවෙන් ගේන්න මොන කොහොමද මේ? අර වෙලාවේ මේකට හදාගන්න බැරි කුණු කන්දල් ටික දැන් කොමිස් වලට ගේන්න හදන්නේ මේ. මං කියන්නේ මේ අනුදුර. මේ විනාශ කරන්න හදන අපේ රට. අපේ ගොවිතැන. මේමයි. ඒකින්ද මහත්තයෝ මං කියන්නේ මේක මොකදමාරට වැඩක් නැහැ. මොකදමාරට ජොබ් එක කියලා පඩි හම්බෙන්නේ. හැබැයි අපේ අවසාන අපේ වේදනාව ගාගෙන අපේ රස්සාව හින්දා. ඒකද පොතනවාදී ආවන්න මේක විනාශ වුණොත් මේ ගොවියෝ කොහොමද වහිනවා පාරට. පාරට බහලා මොකක් හරි කියන්නේ මේක තමයි අවසාන. මොකද පිටේ හැමෝම කතා කරලා දෙන්නේ නැහැ. මේමයි දැන් මෙච්චර මට දැන් ඔබතුමා කියනවා මට මොනවා කරත් මට පඩි හම්බ වෙනවයි කියලා. ඒ කියන්නේ මෙච්චර කාලෙ අපි මුහුත්ම කරලා නැහැ. මේ එහෙම කියන්නේ. අපි මුහුත්ම කරලා නැහැ. අධ්‍යාපනය කියන්නේ දැනුම කියන්නේ භාවිතාව කියන්නේ තුනක්. මේ අධ්‍යාපනය තියෙනවා දැනුම තියෙනවා භාවිතාව. ඒක කතා ඉච්චර අපි මගරේ ඔබතුමාට කරන්නත් බෑ. මොකද? ඒ කියන්නේ දැනුම තියෙන අධ්‍යාපනය තියෙනවා දැනුම තියෙනවා භාවිතාව තියෙනවා. ඒ තුන තියෙන්න ඕනේ. එතකොට ඔබතුමා රැකියාව කරන ඔබතුමා අධ්‍යාපනය ලැබුවට ඔබතුමා රැකියාව කරනකොට නම් භාවිතාවත් ඒකට පුළුවන් රස්සාව කරන්න. ඒක මටවත් කරන්න බෑනේ. හැබැයි මට ගොවිතැන කරන්න පුළුවන්. ඇයි ඒ පුළුවන්? මම දැනුම මට අධ්‍යාපනයක් තියෙනවා දැනුමක් තියෙනවා භාවිතාවක් තියෙනවා. ඒකයි මම කියන්නේ මේක වෙනම
මේක මේ මාතෘ හිතන් ඉන්න එපා. මේ ටයිකෝඩ් දාගෙන යන හැම කෙනාම ටයිකෝඩ් වලින් විතරක් ඉන්නයි කියලා. ඒ අය ගොඩක් කරපුවා ඉන්නවා. හොඳයි. මට යාය 6 වෙනි පොඩක් යන්න ඕන. යාය 6 ගෝයින්ගේ මතේ තියෙන්නේ මුගක්ම දුරට දැන් ඊ 3ක් හාන්න එතුමාලට සල්ලි නෑ අත්තම කතාව. ඊ දෙක හාරත් බොහොම අමාරුවෙන් මේ මිනිස්සු සල්ලි ගෙවන්නේ. මේ කන්නේ ගෙවා ගන්න බැරි මිනිස්සු ලබන කන්නේ ගෙවන්නේ. එතකොට රුබිනාසක වල්නාසක සේරම දැන් එකට එකක් බෙන්දෝලේ වැඩි වෙලා තියෙන්නේ අද වෙනකොට. වල්නාසක නෑ. දිලිරනාසක නෑ. රුමිනාසක නෑ. එතකොට ගොවිතැන් කරන්නේ කොහොමද? ස්වාභාවික දේවල් දාලා අපිට කරන්න බෑ අත්තට. ගොයින්ගේ මතේ මට මේ දෙතෙන්ට එන්න කිව්වේ මේ මතේ ඉතිපත් කරන්න අපි ගොවිතැන් කරන්නේ නැහැ එහෙමනම් නතර වෙමු කියලා. මේමයි වැඩි නෝද? දැන් පිටකොට අපේ අදහස් කරන්නේ අපේ ගොවිතැන් කිරීම සඳහා අපි ඇත්තම හැම කන්නකම අපි කන්න පිළිම තිබ්බට පස්සේ අපි ඒ අදාළ ගොවියොත් එක්ක සාකච්ඡා කරලා තමයි අදත් මම මෙතෙන්ට ආවේ සාකච්ඡා කරලා. අපේ ගොයින්ගේ ඉල්ලීමක් තියෙනවා තෙල් පොහොර නැත්නම් ඒ වගාවට අපි පෙළඹෙන්නේ නැහැ කියලා. වේලක් සුද්ධ කරන්නේ නැහැ කියලා. අපි ඒකට ඒවා ටික දෙනවා නම් අපි හෙට ඉඳලා කුඹුරට බහින මතේ තමයි ඉන්නේ. අයිත් එක අපි අර අධ්‍යක්ෂතුමිය කිව්වා අඟල් 6ක් යට බිම කොටන්න ඕන කියලා. කියන්නේ පෙරලන්න ඕන කියලා පස්සේ. නමුත් අඟල් 9ක්. අයිත් එක අපිට වතුර දුන්නාන් පස්සේ අපි කොහොමද ඩිස් කරන්නේ? ට්‍රැක්ටර් දාලා ඩිස් කරන්න බෑ ඒක කරන්න. නමුත් ඒක අපි වතුර දාලා මේ රොටරි කරනවා. රොටරි කරන අඟල් 3ක්වත් කැඩෙනවා. අන්න ඒකත් එක්ක තමයි අපි මේ ගොවිතැන්ට මේ වෙන්නේ. ඒත් එක අපිට උස්පිම් ප්‍රදේශ තමයි තියෙන්නේ. ඒකේ වතුර ගන්න බෑ. වතුර එකහරම බඳින්න බඳ ගන්න බෑ. උඩහ බැන්දොත් එමෙ යට බැන්දොත් උඩ වේලෙනවා. ඒකෙන්ද වතුරෙන් කවදාවත් වල් මර්ධනය කරන්න බෑ. ඒ නිසා අපිට කරුණා කරලා ඔබතුමා මෙකට මැදිහත් වෙලා අපිට පොර ටිකයි වල් තෙල් ටිකයි කෘමිනාශක ටිකයි අනිවාර්යෙන්ම අපිට ලබා දුන්නොත් අපි හෙට කුඹුරට වහිනවා. මම යායට එක්සත් ගොවිසන්ධාන සභාවේ සාකච්ඡා කරලා අපිට මද අංගවත් දෙන්න අපේ දූ දරුවෝ ජීවත් කරගන්න. නෑ පොදුවේ මේක බේරගමු. ඔය කියන නිලධාරීන්ම තමයි ඇවිල්ලා ඉතිහාසය පුරාවට මේ ගොවි මහත්තුරුන්ට අරක කරපම් මේක කරපම් කියලා උපදෙස් දීලා අපේ ඉතිහාසයේ තිබුණ මේ කාබනික වගාව විනාශ කරනවා. කාබනික වගාව විනාශ කරලා රසායනික වගාවන් වලට ගොවි මහත්තුරු හුරු කරලා රසායනික පොහොර, කෘමිනාශක, දිලිනාශක වලට ආදීන්ට ගැළපෙන බීජ වර්ග මේ රටේ ස්ථාපිත කරලා දැන් ගොවියෝ අනාථ කරනවා. එහෙනම් මේ කාබනික වගාව මේ රටට දැන් ප්‍රායෝගිකව ගැලපෙන්නේ නැහැ. ප්‍රධාන හේතුව තමයි දැන්ට කියන්නේ කරත් හේතුවක් තිබුණා. රටේ ලෝකේ ජනගහන වර්ධනයත් එක්ක ආහාර අවශ්‍යතාවෙ දැඩි ලෙස බලපෑවා. ආහාර හිගයක් අපේ හිගයට ගැලපෙන විදියට ආණ්ඩු කරන්නේ දැන් දිස්ත්‍රික්කයක් උතුනේ. මගේ අවස්ථාව දෙන්න. නෑ ඒක තමයි. අපි අදහස අපි කියන්නේ මේ ඔය කියන ආකාරයේ කාබනික වගාවක් මේ බිමේ හදන්න බෑ. මොකද අපි අහලා තියෙන විදිහට අපි මේ විශ්වවිද්‍යාල කියලා උපාධිධාරී නෙමෙයි. හැබැයි අපි අහලා තියෙන විදිහට දැනට මට තියෙන ප්‍රශ්න ඔබතුමා මාතෘ දිස්ත්‍රික් ලේකම්තුමා විදිහට ඔබතුමා දන්නවා නම් මට පොඩ්ඩක් කියන්න දැනගැනීම සඳහා අහන්නේ ලෝකේ කොයි රටේද රසායනික පොහොර භාවිතා නොකර රසායනික මේ කෘමිනාශක භාවිතා නොකර දිලිනාශක භාවිතා නොකර තමයි රටක් කියනවා. මම කොණලීටන් ගුලිලා කියන්නේ ඔබතුමාත් එක්ක තාර්ක විතර කරගන්නේ අපි ඒක නිසා මම කියන්නේ අපි මේ කතා කරපු අපේ කාලේ ගත කරන්නේ නැතුව මේ දැන් මහතුරු අපේ ගොඩක් කිව්වනේ ඒ පොදුවේ ඒ දේ හැර වෙන අතිරේක දේවල් තියෙනවා කියන්නේ වෙන අතිරේක දේවල් මේවා ඩිස්ප්ලේ කරන්නේ අවසාන අවස්ථාවේ මම මේ කියන්නේ හරිද කොහොම කනකාටු ඔබතුමා අපේ අවස්ථාවම දෙන්න සම්බන්ධයි හරිද ඔබතුමා අපේ නෑ ඒක තමයි මේ අවස්ථාවේ අපිට මේ අවස්ථාව දෙන්න අපිට අපේ අදහස ප්‍රකාශ කරන්න අපි අවස්ථාවට බාධා කරන්න එපා. ඔබතුමා මෙතන ඉන්න අපේ ලොකු මහත්තයා
එතකොට මේ මහාත්මා ගතිය පාවිච්චි කරමින් අපි ඔබතුමාට ගෞරව කරනවා අපේ අවස්ථාව දෙන්න. අපි කියන්නේ දිස්ත්‍රික්ක ලේකම්තුමනි ඔය පාවිච්චි කරන ක්‍රමයට මේ කියන විදිහට අපිට මේ වගාව කරන්න අපහසුයි. අපි බොහොම දුප්පත් ගොවි මහත්තුරු. එතකොට දැන් ඔය කියන தත්ත්වය අනුව අපිට වී අක්කරයක් වගා කරන්න රුපියල් 65000 75000 අතර මුදලක් යනවා. අද වී කිලෝ එකක තියෙන මිලත් එක්ක ගත්තාම අපිට මේ ඔය අසන ලබා ගන්න බෑ. සාමාන්‍ය අවමාසයෙන් අක්කරයකට වී උසල් 100ක් ලබා ගන්න බැරුණොත් lost. එහෙනම් ඔය තියෙන කතන්දරේ අපිට කරන්න බෑ දිස්ත්‍රික්ක ලේකම්තුමනි. ඔබතුමාගේ කාර්මික අවධානය යොමු කරලා මේ රටේ පාලනය කරන මේ රටේ ආණ්ඩු කරන මේ රාජ්‍ය නිලධාරීන්ට මේ කතාව කියන්නේ. මේ කාබනික පොර අපි ලෑස්ති අපි හතයි ඒකට. කාබනික පොර වගාවට එකයි. හැබැයි මේ පවතින තත්ත්වයන් එක්ක මේ රටේ පොළවේ මහ පසේ ස්වභාවය, බීජවල ස්වභාවය එක්ක මේ රටේ තියෙන කෘමි හානි, දිලීර හානි ඒවට ඔය කියන ඔය මේ කාබනික දේවල් පාවිච්චි කරලා අපිට මේ කුර දාගන්න බෑ. අපි ඒකට යම් ක්‍රමිකව යම් එතන. අපි සෝදන අපිට වහගන්න ලෑස්ති නෑ. එතකොට අපි එතන ක්‍රමිකව යම් ඒ සඳහා අවම වශයෙන් 150ක් රසායනික පොර දීලා 150ක් කාබනික පොර වලට යන්න අපි සූදානම්. හැබැයි අපිට රසායනික අනිත් ද්‍රව්‍ය ඕන. දිලීරනාශක ඕන, වල්නාශක ඕන. ඒ දේවල් තු මේ වගා කරන්න ඊට වඩා හොඳයි 100 දින නසා ගන්නවා. මෙහෙම මේ තෙල් පොහොර නැතුව වගා කරනවට වඩා මේ අපි උපත් අහිංසක ගොවි මහත්තුරු මෙතන ඉන්නේ. ගොවි මහත්තුරු අයා අක්ක 3000ක් නියෝජනය කරන මේ නිලධාරි මහත්තුරු ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝගේ අදහස ඔබතුමාලට කියන්නේ. ඔබතුමාලා ගොවින්ගේ අදහස් කියලා ආණ්ඩුවට කියන්නේ. මේක නිශ්චිත උත්තරයක් වල දෙන්න අපිට. 150ක් තවම වශයෙන් රසායනික පොහොර ලබා දෙන්න අපි 150ක් කාබනික පොහොර දාලා පාවිච්චි කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කවුරුහරි මට උත්තර දෙන්න. පළවෙනි කාරණේ රසායනික පොරාරම්භය සම්බන්ධයෙන් දිසාපතිවරු යම් මම නෙවෙයි සමාජපතිවරුත් ඔය ප්‍රශ්න ඉදිරිපත් කරා ඉහළට ඒ ප්‍රශ්න ඉදිරිපත් කළා කියන මම හිතන්නේ ඉතිසරාදී මේ කොහොමද ඉංගුවක් කියලා බලන්න. හැබැයි අපි රජයේ සේවකයෝ රාජ්‍ය ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කරන්න බැඳී සිටින අය අපිට මේ කරන්න බෑ. ඒ වගේම අපි හිතනවා හරිද? අපිට ඔය කියන කාබනික පොහොර වලින් යන්න පුළුවන් නම් හොඳයි කියන එක අපි හිතනවා. මේ මටත් තියෙනවා ලෙඩ ගොඩක් જાති. හරිද? ඒක නිසා. හරිද? දැන් අපිට මේ ඒක නිසා කෘෂි රසායනික පොහොර සම්බන්ධයෙන් අපිට උත්තරයක් දෙන්න බෑ. අපි කාබනික පොහොර සම්බන්ධයෙන් ඉතුරු මුදලක දෙනවද අපිට? මොම්ම පර බල්ලෝ ටිකක් කවජාතක බල්ලෝ ටිකක්. කොහොමද කොහොමද නැතුව මේ ගොවිතැන කරන්නේ දැක්කේ ගන්තුමාත් කියලා බෙදාලා අරගෙන රස්සී නැදගෙන ගියාට මේක ප්‍රායෝගිකව අත්මාපල ක්‍රියාත්මක කරන්නේ අපි. එතකොට කොහොමද ඒක නැත්තම් විනාශනයකට නැත්තම් මරණාසනයකට නැත්තම් කොහොමද මේ වගාව කරන්නේ? අපි මේ කඳුලා ගන්න අපි අවදානම ගත්තේ වැස්ස නැතුව වතුරෙනුත් අවදානම ගත්තා, වල්ලාලිය අවදානම ගත්තා, සේනා දලඹුව, අර දලඹුව, මේ දලඹුව everything ඒ වගේ අවදානම ගත්තා. ඔය කවුරුත් කියන්නේ නැහැ. ගොවියත් එක්ක අවසාන මොකද දැන් අද ඇවිදින් ඉන්නකොට පොහොර වල් තෙල් නැතුව ඒ අවදානමත් අපිට ගන්න කියනවා. අපිට එහෙම අරගෙන ඉන්න ජීවත් වෙන්න බෑ. අපේ තාත්තලා ඉන්න කාලේ මේ කුසලක් විකුණලා කම්කරුවෝ පස් දෙනෙකුට පඩි දීලා තියෙනවා. අද මේ කුසල් පහක් විකුණන්න ඕන කම්කරුවෝ එක්කෙනෙකුට පඩිය දෙනවා. එතකොට අද නිෂ්පාදනය කරන මිල කොච්චර වැයලා තියෙනවද? කම්කරුවෝ 1500 1700යි. මේ කුසලකට යන්නේ රුපියල් 1000යි. මේ කුසල් කම්කරුවෝ පස් දෙනෙකුට දෙන්න මේ කුසල් පහක් විකුණන්න ඕන. මේ පඩිය ගෙවන්න. අපේ තාත්තලා මේ කුසල විකුණලා කම්කරුවෝ පස් දෙනෙකුට පඩිය ගෙවලා තියෙනවා. ඒක ඉතින් දැන් මේ කෙනෙක් කියන තව මේ කුසල් 10ක් විකුණන්න ඕන. කම්කරුවෝ පස් දෙනෙකුට පඩිය දෙන්න. ඒක තමයි මම ඒක වුණා. මම 10ක් නියෝජනය කරන අවුරුදු 33ක් මේ කුසල් ක්ෂේත්‍රයේ ඉන්නවා. අවුරුදු 33ක් කුසල් ක්ෂේත්‍රයේ ඉන්නවා මේ ගොවීන් අතෝසේ මේ පළවෙනි කන්න තමයි මේ ගොවී මේ තරම් අපවදාට අපවසට දැන් ඔයාලා වගා කරන්නෙම නැහැ. නෑ වගා කරන්නෙම නෑ.
අපි වගා කරන අපට වගා කරනවා දුන්නොත්. රසායනික වර්තාව අඩුම තරම අන්තරයකට යූරියා මිටිය බැගින් මිටිය බැගින් හරි ලැබෙනවා නම් ඒකට භූමිනාශකයි, විලිඳනාශකයි, වනනාශකයි ලැබෙනවා නම් අපි බයින ඔක නැත්තම් වගා කරන්නේ නැහැ. අක්කර කොච්චර කතාරිනවද? අක්කර තුන්දා කතාරිනවා. මුළු ව්‍යාපාරය. හරි.